පින්වතුනි, මා විශේෂයෙන්ම අද ධර්මානුශාසනාවට විශේෂ කාරණාවක් මාතෘකා කරගන්න කල්පනා කළා. ඒ තමයි මගේ අතින්ම මේ චෛත්‍යරාජානන් වහන්සේගේ ගර්භයේ විශේෂ ධාතුන් වහන්සේ නමක් තැන්පත් කළා. මේ චෛත්‍යරාජානන් වහන්සේගේ ධාතු ගර්භ දෙකක් තියෙනවා. මේ චෛත්‍යරාජානන් වහන්සේගේ හතරස් කොටුවේ තමයි සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ. මේ සෑයේ ගර්භයේ වැඩ ඉන්නවා ලංකාවේ පහළ වුණ නිකෙලස් ගුණයෙන් බබලන කැලණිතිස්ස මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ මගේ අතින්මයි මම තැන්පත් කළේ. අපූර්ව මහා ගුණ කඳ ඒ මහරහතන් වහන්සේගේ ජීවිතය තුල තිබෙනවා. ඒ ජීවිතයේ ගුණ කඳ සහ එවැනි කතා ප්‍රවෘත්තියක් මේ මොහොතේ සිහි කැඳවීම තුලින් ඔබගේ ජීවිතේ වර්තමානයේ පැන නැගී තිබෙන යම් යම් දුක් දුම්නස් වලට විසඳුම් ටිකකුත් තියෙනවා. ඒ නිසා ශ්‍රද්ධාවෙන් ඔද වැඩිම පිණිසත් සෑය රජාණන් වහන්සේ කෙරෙහි මහත් වූ බුද්ධාලම්බන ප්‍රීතිය සහ අරහත් ගුණයෙන් පහන් සිත ඇතිවීම පිණිසත් ඔබගේ ජීවිතයේ දුක් දුම්නස් මේ මොහොතේම මොහොතකට නමුත් සංසිඳී යෑම පිණිසත් මේ ධර්ම දේශනාව කරනවා. පින්වතුනි, කැලණිතිස්ස මහරහතන් වහන්සේ ගැන ඔබ අහලා ඇති. කැලණිතිස්ස මහරහතන් වහන්සේ වැඩ සිටියේ කැලණියේ. දේවානම්පියතිස්ස රජුරුවන්ගේ අයියාගේ පුත්‍ර රත්නයක් හිටියා. ඒ පුතාට පුතෙක් හිටියා. ඒ පුතාගේ නම තමයි කැලණිතිස්ස මහරජුරුවෝ. කැලණිතිස්ස මහරජුරුවන්ගේ සීයා තමයි දේවානම්පියතිස්ස රජුරුවන්ගේ අයියා. එතකොට ලංකාව පින්වතුනි කොටස් කිහිපයකට රුහුණු මායා පිහිටි කියලා. රුහුණු රට රජකම් කළා මහානාග රජුරුවන්ගෙන් පැවැත්ගෙන එන රජ පරම්පරාව. එහි තමයි කාවන්තිස්ස රජුරු හිටියේ. පිහිටි රට තමයි පොළොන්නරුව අනුරාධපුර පැත්ත. එහි එලාර රජ කළා. මායා රට කියන්නේ දැන් කැලණිය ගම්පහ ඔය පැත්ත. ඒතර මායා රටේ රජ කළේ කැලණිතිස්ස මහ රජුරුවෝ. කැලණිතිස්ස රජුරුවන්ටත් කැලණිතිස්ස රජුරුවන්ගේ මල්ලි ආර්ය උත්තිය කුමාරයාටත් ඉගැන්වපු මහරහතන් වහන්සේ තමයි කැලණිතිස්ස මහරහතන් වහන්සේ. ඒ නමින්ම හිටියේ. මේ කතාව කන් යොම අහන්න පුදුම සහගත දෙයක්. සසරේ තමාගේ කර්ම රහත් උනත් පිරිනිවන් පාන්න කලින් පොර කන හැටි විපාක දෙන්න. රහත් වූ කෙනෙකුට පිරිනිවන් පාන්න කලින් පොර බදිනවා නම් කර්මයේ විපාක දෙන්න. අරහත් හිතක් නැති රාගෙන් ද්වේෂයෙන් මෝහෙන් කැළඹි ඉන්න මේ මිනිසුන්ට කර්ම විපාක ඇවිල්ලා ඒවා විපාක දෙනවා කියන එක ගැන අරුමයක් තියනවාද? ඊට පස්සේ රජ වුණාට පස්සේ කැලණිතිස්ස මහරජුරුවෝ තමන්ගේ ආචාර්යයන් වහන්සේට නිවසේ රාජමාලිගාවේ නිතර දම් පිදුවා. ඔය අතරේ රජුරුවන්ගේ ලස්සනම බිසවත් එක්ක ජෝඩු වුණා ඔර රහසේ ආර්ය උත්තිය. ඒ කියන්නේ රජුරුවන්ගේ මල්ලි. එනම් මේ හුටපට රජගෙදර තිබිලා තියෙනවා. දැන් බලන්නකෝ මිනිස්යාගේ මේ දැන් රාජකුමාරයෙක් ආර්ය උත්තිය කියන්නේ. දැන් උත්තිය කුමාරයා රජකුමාරයෙක්නේ. එයාට බැයිද ලස්සන කුමාරිකාවක් තමන්ගේ රාජ්‍යයෙන් හොයලා
ඒ කුමාරිකාව විවාහ කරගන්න පුළුවන්. ඉතින් රජ කුමාරයෙක් විදිහට එවැනි වරප්‍රසාද තියෙනවනේ. එහෙම තියෙද්දි මොත් හිත ගියා අර රජතුමාගේ බිරිඳටම. සංසාරේ කෙලෙස් වලින් බැටකන මේ සත්වයාට නානා ප්‍රකාර සංස්කාර ස්වභාවයන් අට ගන්නවා. එතකොට කොච්චර හොඳ ගෑණියෙක් හිටියත් ඒකාට වෙන අය ගැන තමයි පෙරිතකම උපදින්නේ. සංස්කාරයන්ගේ ස්වභාවය දෙස බලන්න. කර්මාන රූපෝ එවැනි පිරිමි යම්කිසි ස්ත්‍රියකට ස්වාමියා වුණොත් එහෙම ඒ සංස්කාර ස්වභාවය තමයි කොච්චර ලස්සන වුණත් කොච්චර හොඳ වුණත් හිත වැඩ කරන්නේ වෙන ස්ත්‍රීන් ගැන. කර්මය සසරේ දේවල් පුරුදු කරපු දේවල්. ඉතින් ඒ නිසා මේ සසර ගැන උපේක්ෂාවකටපත් වෙන්න ඕන. සමහර කාන්තාව අඬනවා, වැළපෙනවා, කඳුළු සලනවා. හාමුදුරනේ අපි හොඳ අය. හීනකින්වත් නරකක් හිතන්නේ නැති අය. උයලා පියලා කණ්ඩ දීලා ඇඳුම් සෝදලා දහදුක් විඳලා 16ක් වගේ වැඩ කරලා ගුටි බැට කාලා අයව ඉවසගෙන ඉඳලා අද වෙන්නක්වත් ගෙද තරහින් යනවා කියලා යන්නේ නැතුව මේ දුක් විඳිද්දිමුත් මේ මිනිහා තැන් තැන් වල ලගිනවා. තැන් තැන් වල කාන්තාවන්ගේ එවැනි වූ අදෝනා නැතුව නොවේ. ඒක සසරේ ස්වභාවය. අර මිනිස්යාගේ සංස්කාරයේ ස්වභාවය තමයි මේ පාපය මේකට කරන්න ඕන. අර බලන්නකො රාජ කුමාරයෙක් කියලා තමන්ගේ අයියාගේ අගබිසවත් එක්ක ජෝඩු වුණානේ. රජ්ජුරුවන්ට ආරංචි වුණා. රජ්ජුරුවන්ට ගොඩක් කේන්ති ගියා. රජතුමාට ගොඩාක් මල්ලිව රිද්දන්න හිතුණා. එතල රජ්ජුරුව හොර රහසේ රොඩි ගමකින් මහා රොඩියා කියලා රොඩියෙක් කෙනාවා. ඔහුත් එක්ක මන්ත්‍රණය කළා. මම රාජ සභාවේ මේ විදියට අහනවා. ඔබ මේ විදියට උත්තර දියා. කැලණිතිස්ස මහ රජුරෝ රාජ සභාවේ සිංහාසනාරූඪව වැඩ සිටිනවා. යුව රජු විදිහට උත්තිය කුමාරයා පසෙක සිටිනවා. බිසෝන් වහන්සේලා පසෙක සිටිනවා. මහ රාජ සභාවට හැඩපළු ගෙතුන කෙස් ඇති ගඳ ගහන තුවාල ඇති හැරමිටියෙන් යන දුටුවම් පිළිකුල් කරන චී කියලා පන්නන දුටු පමණින් වසලෙක්සේ ලකුණු තිබෙන වසලේ රාජ සභාවට ආවා. රජුරු කිව්වකට එන්න දීපන්. ආවා. පැලෑන් එකක් මේක. ඊට පස්සේ ඇහුවොත් "ඔය මොකෙද්ද?" පස්වාන් දහසකට සමා අවසර කමා වෙන්න ඕන, අබේ දානෙ දෙන්න ඕන මා රජුරුවනි. මම මහා රොඩියේ. රජුරු හයියෙන් hina වුණා. වසලියෝ උඹටත් වැඩි රොඩියින් ඉන්නවද කියලා ඇහුවා. ඉන්නවා මහ රජුරුවනි. ඒ කවුද? තමාගේ සහෝදරයාගේ බිරිඳත් එක්ක මල්ලි කෙනෙක් බුදියනවා නම් ඒකා මටත් වැඩි රොඩියෙක් කියනවා. දැන් ඔක්කොම ඉන්නවා. උත්තිය කුමාරයාගේ ඇඟ පිච්චිලා ගියා. බිම් බලා ගත්තා. රාජ සභාවම නේදයි. ඊළඟට රොඩිත් එපා, රොඩින්ගේ රොඩිත් එපා, ඵල කියලා පැන්නවා. ඊට පස්සේ රජුරු රාජ සභාවේ කෑ ගැහුවා. වසලෙක් මෙහෙම පන්නනවනේ. වසලයන්ගේ වසලයෝ උවිත එහා කියලා. රජුරු රාජ සභාවෙන් නැගිටලා ගියා. දැන් කේස් එක ඇවිස්සුණාද නැද්ද? හැබැයි මේ රජුරෝ ගත්ත තීරණේ 100% වැරදි. මම ඒක පෙන්නනම් ඔප්පු කළා. දැන් ඊට පස්සේ උනේ උත්තිය කුමාරයා ඉක්මන රාජමාලිගාවෙන් පැනලා
බඩුත් එරන්. දැන් අද ඔය ගම්පහ පැත්තේ උඩුගම්පොළ කියලා තියෙන පැත්තට පැනලා ගියා උත්තිය කුමාරයා. හැංගිලා වෙනම උපරාජ්‍යයක් බිහි කළා. බිහි කරලා මොකද කළේ මේ දැන් මොනවා වුණත් මේවා අහුවෙලත් පැනලා ඇවිල්ලත් හිතේ අර පෙරේතකමමයි. ඊට පස්සේ දැන් මම මේ කියන්නේ යන්නේ ඒකට මේ පිංගතුන් දන්නවනේ මම විස්තර කරන්නම්. ඊට පස්සේ ওই සිද්ධිවල කෙලවරනේ අවසානයේ රාතන් වහන්සේ මොහොතට දාන එක ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ස්ත්‍රීන්ගේ වැරදි හමුවේ කලබල වෙන්න එපා කියලා. සමහර වෙලාවට ඒකට විරුද්ධව අපි ක්‍රියාමාර්ග ගන්නකොට ඒ ගැනීම දැන් රජ්ජුරුව මේකට විරුද්ධව ක්‍රියාමාර්ග ගනිද්දි රජතුමාගේ මල්ලිමයි පන්නන්න සිද්ධ වුණේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා එහෙම තීරණ ගන්න එපා කියලා. සමහර රජමාලිගාවේ නොපනත්කම් කරන ඔය වගේ වල් වැඩ කරනවා සෙම්පතිවරු. රජ්ජුරුව සනික තීරණයක් කරන් සෙම්පතිව පළව හරිනවා. තුර සෙම්පති දන්නවා රජයේ තියෙන සියලු ආරක්ෂාව ඊළඟට රජයට එන යන තැන් එයා වෙන රජෙක් එක්ක සෙට් වෙලා ඇවිල්ලා රාජ්‍යම විනාශ කරනවා. තුර රජෙක් විදියට රාජ්‍යම බේරා ගැනීම පිණිස අරදී මෙන්න මෙහිම කතාවක් යනවා ඇත්ත නැත්ත මොකද්ද දන්නේ නැහැ කියලා යම් දැනුවක් කිරීමක් කරලා ලොකු ඇක්ෂන් එකකට යන්නේ නැතුව ලොකු විසඳුමකට යන්නේ නැතුව ඉන්න ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා කාන්තාවෝ ඒ වගේ අනාචාරයේ හැසිරෙනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා උපේක්ෂාවටපත් වෙන්න කිව්වා. ඒක ස්ත්‍රීන්ගේ ගති ස්වභාවයට දාලා. යම්කිසි ස්ත්‍රියක් තමන්ගේ ස්වාමියා හැර වෙන පිරිමි සමග සම්බන්ධතා නැද්ද? ස්ත්‍රීන් අතර ඈලා ගුණයෙන් බබලනවා. දෙවියන්ගේ දිව්‍ය නේත්‍රයට ඈලා පෙනෙනවා. ඈලා දෙවොලකට යා යුතු නැහැ. ඈලා පහන් තැබිය යුතු නැහැ. ඒ රකින්න සීලයම දෙවියන්ට නොනිමි දැල්වෙන පහන් තිලක් වගේ පේනවා. ඒක පේනවා. මොකද ස්ත්‍රීන්ට ස්ත්‍රී කියන ගතියත් එක්ක උරුම වෙච්ච දෙයක් සමහර අය තමගේ ස්වාමියා ඉක්මවා යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා බිරිඳක් වුණාම ගොඩාක් Tamanට ආදරෙයි කියලා දැනුනොත් මෙයා මට ආදරෙයි කියලා පිරිමි අය 아무තු සතුටකට එන්න එපා කිව්වා බුද්ධ වචනේ. ගෑණිගෙන් ආදරේ සෙනෙහස නොලැබෙනකොට මේකි මං ගැන සලකන්නේ නැහැ කියලා ගෑනු අය ගැන දුක් වෙන්න එපා කිව්වා. මක් නිසාද මේ ලෝකේ ස්ත්‍රීන් තේරුම් ගැනීම කියන එක සුළු දෙයක් කියලා හිතන්න එපා කිව්වා. ඒ නිසා තමන් පාඩුවේ උපේක්ෂාවෙන් ඉන්න එක තමයි කිව්වා. ගෑනු මැත්තේ හැපි ඉන්න නැතුව පාඩුවේ ඉන්න එක සැපයි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. සමහර පවුල්වල අරුබුදවලදී පිරිමියා හිතන්නේ තමන්ගේ පිරිමිකම කියන්නේ අතට පොල් අරගෙන කඩු ඇරන් ආයුධ අරගෙන එහෙම නැත්නම් ගෑණිගේ කෙහෙවල්ලෙන් ඇදගෙන දත් ටික අතට අරගෙන හපංකම් පානික පිරිමිකම කියලා හිතනවා. හැබැයි එයින් අවසානයේ බිරිඳක් නැති වෙලා අර අහිංසක දරුවන්ට අම්මා කියලා කට ඇරලා කතා කරන්න කෙනෙක් නැති වෙනවා. සමහරවිට අම්මා එක තැනක තාත්තා එක තැනක. දැන් මේ ඔක්කොම මුහුණ දෙන්න පුළුවන් කියලා නම් කතාවද වෙන්නේ. ඇයි Tamanට ආදරේ ලැබෙන්න මට මේකිගෙන් ආදරේ නැහැ. මේකි අනාචාරයේ හැසිරෙනවා කියලා Tamanට බලාපොරොත්තු වෙන ලෝකේ විතරක් ආත්මාර්ථකාමීව හිතනවා. අර පුංචි අහිංසක net තියෙන පොඩි දුවගේ පුතාගේ අනාගතේ මොන්ට අනාගතේ අම්මා අප්පා කියලා පඹෙක් හරි ඉන්න ඕන කියලා ඒ අප්පලා හිතන්නේ. සමහර ගෙවල් වල ඔය අනාචාර කටයුතු වලදී බුදුරජාන් වහන්සේ විසඳුමක් විදියට වදාලා ඒක දන්නා බව ඇඟෙව්වොත් මෙන්න මෙහෙම කතාවක් යනවා.
මම නම් ඔවා විශ්වාස කරන්නේ නමුත් කතා හැදෙන්නේ නැති විදියට ඉන්න එකයි හොඳ කියලා ඒතු ගන්නවොත් එහෙම සමහර කාන්තාවෝ ස්වාමියා මේ දැනගත්තා කියන ලැජ්ජාවෙන්ම වැරද්ද නතර කරනවා. කඹයක් වුණත් කැඩුනට පස්සේ ඒ කඹේ ගැට ගහලා ආයෙ වැඩ ගන්නවා. මේ ලෝකේ හැම තැනම ගෙවල් වල ප්‍රශ්න තියෙනවා. මේ රණ්ඩු වෙනවා, මේ මරා ගන්න හදනවා. හිත ආයෙ හොඳයි. ඕක තමයි ගෙවල් වල ප්‍රශ්න. ගිහි ජීවිතය කියන්නේ ওই සියල්ලටම මෝන දෙන්න බලාගෙන ගිහි ජීවිතේට අත ගහන්න ඕන. සමහර ප්‍රශ්නවලදී කෑකොස්සන් ගහලා, ගමට මැහෙන්න කෑ ගහලා, තමන්ම උඩ බලාගෙන කෙල ගහ ගන්නවා. ඊට පස්සේ ඒ අයගේ දරුවන්ගේ දරුවන්ටත් ඒ නින්දා නාමය යනවා. අර තමන්ගේ ඒ මොහොතේ ආවේගේ හිතුවා අනාගතේ දරුවන්ගේ ලෝකෙ ගැන හිතුවේ නෑ. මේ ලෝකේ සමහර අම්මලා මිනිහා අනාචාරී දෙද්දි කඳුළු පිහ ගන්නවා දරුවෝ ගැන හිතලා. සමහර පිරිමි ගෑනුන්ගේ නොපනත්කම් ඉදිරියේ කඳුළු පිහ දා ගන්නවා දරුවෝ ගැන හිතලා. ඇත්තටම ගහ බැනගෙන මරා ගන්න යන එකට වැඩිය ඉවසීම කියන්නේ නා හොඳ පෞරුෂයක්. එකෙන් අදහස් වෙන්නේ ගෑණි ඕන ලෝකෙකට ගියා පල්ලයන් කියලා කටවහගෙන ඉන්න එක නෙවෙයි. මේ කියන්නේ කලබල වෙන එක. මේ රජ්ජුරුවෝ කලබල වෙච්ච එක. කොයි තරම් භයානක තැනකට යනවද කියලා බලන්න. උත්තිය කුමාරයා උප්පරවැට්ටියක් කළා. උත්තිය කුමාරයා දන්ව රාජ දැන් බලන්න අර රජ මාලිගාවේ ඇතුලේ පැලෑන් ඇතුලේ වෙන සිද්ධි දන්න කෙනෙක් එළියට පැන්න එකේ අවශ්‍යය. ඒ රජ්ජුරුවෝ මේ වෙලාවට රහතන් වහන්සේ දානට වඩම්මනවා කියලා කුමාරයා දන්නවා. ඒ වෙලාවටම හොරෙක් කෙස් රැවුල් බාලා සිවුරක් පොරවලා ලියුමක් දීලා යවුවා. උඹ ගිහිල්ලා දානේ වළඳලා එන ගමන් බිසව අඩි 5ක් ඉස්සරහට එනවා. ඒතර බලන්න දානේ වළඳලා ස්වාමීන් වහන්සේලා වැඩියට පස්සේ බිසව අඩි 5ක් ඉස්සරහට එනවා කියලා අරයා දන්නවා. රජ්ජුරුවෝ දොරටුව ළඟටම යනවා කියලා අරයා දන්නවා. දැක්කද විස්තර දන්න කෙනෙක් එළියට පනින්න එකේ තියෙන අවශ්‍යය. සමහර බිස්නස් කරද්දී සම්පූර්ණ බිස්නස් වල සියලුම කන්ටැක්ට් තියෙන කෙනෙක් ඉන්නවා. එයාගේ අතින් වැරද්දක් වෙනවා. බොස් එයාව පන්නනවා. පන්නපු ගමන් අරයා ඒ බිස්නස් එකම ආයෙ වෙනව පටන් ගන්නවා. එයා දන්නවා ඒ ඔක්කොම. කලබල වෙන්න හොඳ නෑ. කලබල වෙන්න හොඳ නෑ. පොඩ්ඩක් කල්පනා කරන්න ඕන. සමහර ප්‍රශ්න විසඳන්න තියෙන්නේ පාඩු ඉඳගෙන. එතකොට අර සේවකයාගෙන් වෙන පාඩුව අර මේ බොස් ඉවසුවා නම් ආයතනික ප්‍රධානියා එයාගේ ආයතනයේ පාඩුවක් වෙනවා තමයි. නමුත් ඇදගෙන යන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. මේ ජීවිතේ ප්‍රශ්න විසඳා ගැනීමේදී කල්පනා කරන්න ඕන. සමහර අය කලබල වෙලා ගෙවල් දොරවල් දාලා යනවා. අර දරුවන්ට කන්න කොහමද? ඉස්කෝලේ යන්න කොහමද? ඒ ඔක්කොම අමතක වෙනවා. පස්සේ මතක් වෙනකොට හැඳු කඳුලින් හූල්ලනවා. කලබල වෙන්න හොඳ නෑ. මේ රහතන් වහන්සේගේ හඬ ඒකයි. කැලණිතිස්ස මහ රහතන් වහන්සේගේ උතුම් ජීවිත කතාවේ. කලබල වෙන්න හොඳ නෑ. ඉවසන්න ඕන. තව ටික දොහයි අපි ජීවත් වෙන්නේ. ඒකට තැන් දෙකක මොකටද? හොඳයි කියලානේ ආවේ. හොඳයි කියලානේ ජෝඩුනේ. ඉවසන්න වෙනවා. අන්න දැන් අර රජ්ජුරුවෝ අර හොරාට කිව්වා උත්තිය කුමාරයා. බිසව අඩි 7ක් එනවා ඉස්සරහට රජ්ජුරුවෝ දොරටුවම ළඟට යනවා. ඔය ඔබ පිටිපස්සෙම ඇවිල්ලා මේ ලෙවුම බිසව ළඟ දාන්න. දැන් අර රහතන් වහන්සේ දනට වඩිනකොට තවත් පිටිපස්සෙන් හොර කෙනෙක් එනවා. තෙయ్య සංවාසක සංඝයාගේ සිවුර හොරෙන් ගත්තා. ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාගේ වැඳ වැඳ ඉල්ලා පොරවාගත යුතු චීවරය මේ සොරාම් පුරවා ගත්තා.
ලියුම් කඩදාසි අතේ තියාගෙන දනුත් වැළඳුවා. පිටව යනකොට එතකොට දැන් දානෙට වඩිනකොට රහතන් වහන්සේ හිතුවා රජ්ජුරුව ආරාධනා කරලා ඇති. රජ්ජුරුව හිතුවා අපේ රහතන් වහන්සේ සමග පොඩි නමක් එනවා ඇති. රහතන් වහන්සේට දිවසින් බලන්න බැයිද? දිවස් තියෙනවා මේ කැලණිතිස්ස මහ රහතන් වහන්සේට. රහතන් වහන්සේලා එක එකාගේ වංගුන් හොයන්නේ රහන් නොවුන නිසා, කෙලෙස් ප්‍රාණය නොවුන නිසායි වංගුන් හොයන්නේ. අන්න අර කවුද දන්නේ? කොහින්ද ආවේ? ඔය මොකින්ද ආවේ? කොහේදලද? කලින් දැකලා නෑ බා. කුටු කුටුව. පන්සලට ගිය, ගෙදරකට ගියත් ඔය එක එක්කෙනාගේ කුටු කුටු තියෙන්නේ. රහතන් වහන්සේලාට මේ එක එක්කෙනාගේ වංගුන් හොයන කෙලෙසේ ප්‍රාණය වුණා. දානේ වළඳලා රහතන් වහන්සේ යනු කවරොද? මම මේ කියන්නේ කැලණිතිස්ස මහරහතන් වහන්සේ. මගේ මහරහතන් වහන්සේ එක එක්කෙනාගේ වංගුන් හොයන්නේ. මෙන්න වංගුන් හොයන්න හිතෙනවා නම් වැඳ වැඳ ආශිර්වාද ගන්න තියෙන තැන මේ සෑය. අනේ ඔබ වහන්සේලා වගේ පාඩුවේ ඉන්න, අහිංසකව ඉන්න, නිකිලෙස්ව ඉන්න ජීවිතයක් මා ලබන්නේ කවරදාද? දානේ වළඳලා යනකොට දැම්ම ලියුම. කරුමේ කියන්නේ ලියුම වැටෙනකොට ට්‍රක් ගාලා සද්දයක් ආවා. රජ්ජුරුව හැලිලා බැලුවා. බලනකොටම දේවින්නන්සේ පාත්ත නරක ගන්න. රජතුමා එකපාරම ඇවිල්ලා ලියුම ගත්තා. ලියුම අරන් දිගහැරියා. මාගේ සොඳුරී නුඹ කෙසේද? පෙනෙනවා සිහිනෙන් පවා. කියලා ලියුම කියවන්න ඕනේ නෑනේ. ඒ උත්තිය කුමාරයාටත් කාවන්තිස්ස රාජ කුමාරයාටත් අකුරු ඉගැන්වුවේ කැලණිතිස්ස මහරහතන් වහන්සේ නිසා. කැලණිතිස්ස මහරහතන් වහන්සේගේ අකුරුයි උත්තිය කුමාරයාගේ අකුරුයි එක වගේ. රජතුමාට අර ස්ත්‍රීන් දැන් මේක ඇත්තටම මේක තනක් තියෙනවා ප්‍රශ්නයක්. ඊටම මේ රජාට තියෙන පෙරේතකම මේක රැක ගන්න. ඒ ආපු ආවේගෙත් එක්ක අර දොරටුවෙන් වඩින කැලණිතිස්ස මහරහතන් වහන්සේට මෙහින් කෑ ගැහුවා නවත්තපියෝකා. ආය නඩු තීන්දු නෑ දැම්ම ගෙවුවා තෙල් කටාරමේ තම්බල පස්සවල දාපිය මොහොතට ගෙවුවා. ඒ මොහොතේ නියෝග කළේ බිසෝ අඬා වැළපුණා. මේකිත් දාපිය මොහොතට කිව්වා. මේ ආපු හොරත් දාපිය කිව්වා. කැලණිතිස්ස මහරහතන් වහන්සේ සාල තෙල් කටාරමක මැද තියලා තෙල් පිරෙව්වා. බිසව මහමුදට දැම්මා. ඉතින් ඔය ගෑණි දැම්මා නම් මහමුදට මුලින් අර ප්‍රශ්නේ ආපු වෙලාවෙම ගෑණි අත්හැරියා නම් හරිනේ. ඊට පස්සේ මොකද උනේ? අර පිටිපස්සෙන් ආපු අර සිහොරට සිවුරු පරවන ආපෙකිනත් මුහුදට දැම්මා. බලන්නකෝ මේ එන්න සිටිවිලි මුහුදට දාපා. ඉතින් දෙන්නව මුහුදට දාලා රහතන් වහන්සේ තෙල් කටාරමේ පස්වපා. බලන්න මේ ස්ත්‍රියකට බැඳුන හිත නිසා මා සන්තක ස්ත්‍රියට දෙස කවුරුත් නොබලා ආවා. අන්න මස්තුරුකම ආවා. කවුරුත් බැලුවොත් ගෙදර ප්‍රශ්න. මා සන්තක ස්ත්‍රියට කවුරුත් මැසේජ් නොකර ආවා. අද කාලේ ප්‍රශ්න. උඹ තවත් එක්කෙනෙක් එක hina වෙන්න එපා. අද කාලේ ප්‍රශ්න. සමහර පිරිමින්ට මානසික ආබාධ තියෙනවා. එක පිරිමියෙක් හිටියා වැස්සක් වෙලාවක ගමනක් යද්දී තමන්ගේ නෝනා වැස්ස වෙලා ඉක්මනට තාත්තගේ කුඩේට ගියා. ඒ කියන්නේ කොල්ලගේ තාත්තගේ කුඩේට. එදා ගෙදර ආවට පස්සේ දත් දෙක තුනක් ගැලෙව්වා. ගහලා. "තෝ ඇයි තාත්තගේ කුඩේට ගියේ?" "පුතාට සැකයි."
සැකයි. දැන් බලන්න අර ස්ත්‍රී ලෝල භව නිසා, ස්ත්‍රියක් නිසා තමන්ට අකුරු ගන්නවපු තමන්ගේ ආචාර්යන් වහන්සේට ඒ අකුරු ලියපු අතින්ම දික් කළා නියෝගේ පැනෙව්වා. තෙල් කටාරමේ තම්බාපන්. එදා දන් දුන්න අතින්ම දානේ බෙදපු අතින්ම ඇඟිල්ල දික් කළා කිව්වා තෙල් කටාරමේ තම්බාපන්. දැක්කද මිනිසුන් වෙනස් වෙන්න යන තප්පරේ. මේ වැඳගෙන ඉන්න දායකයා හිට පොල්ලක් උස්සන්ට පුළුවන්. මිනිස්සු වෙනස් වෙනවා. මිනිස්සු වෙනස් වෙනවා. අනිත්‍යයි කියන්නේ ඕකයි වෙනවතුනේ. බලන්නට විච්ච දෙයක්. ස්ත්‍රියක් නිසා ස්ත්‍රියක් රැකගන්න යන ප්‍රයත්නෙන් අවසන් වෙන මේ ඉරණම දිස බලන්නට. දේවිය මුහුදට ඇදගෙන ගිහිල්ලා දැම්මා. මුහුදේ හැලහොල්ලමක් නෑ වෙනද වගේමයි. අර හොරා ඇදගෙන ගිහිල්ලා දැම්මා මුහුදට. වෙනද වගේමයි මුහුද වෙනසක් නෑ. තෙල් කටාරමට දර දාලා පත්තු කරනවා. තෙල් උණු වෙන්නේ නෑ. කරත්ත ගණන් දර දානවා තෙල් උණු වෙන්නේ නෑ. ඊට පස්සේ රහතන් වහන්සේ සමාපatti අත්හැරියා. අත්හරිනකොට තෙල් නටනවා ඇඟ පිච්චෙන්නේ. දවසක් නෙවෙයි දෙකක් නෙවෙයි තුනක් නෙවෙයි හතරක් නෙවෙයි පහක් නෙවෙයි දවස් 7ක් තම්බනවා තැම්බෙන්නේ නැහැ. තෙල් ගොජ ගාලා නටනවා රෝම කුපුයක්ව පිච්චෙන්නේ. අන්නේ මොහොතේ මාගේ රහතන් වහන්සේ දිවසින් බලනවා ඇයි මේ කියලා. බලන්න අර අරුමේ රාජ්‍යරෝ නියෝග කරද්දී මේ මොන කර්මයක්ද කියලා බැලුවේ නෑ. නිහඬ වුණා. අතපය ගැට ගහලා තලතලා අරන් යද්දී නිහඬ වුණා. දිවසින් බැලුවේ නෑ. තෙල් කටාරමට දාලා තෙල්වක් කරද්දී මේ නිකලෙස් මහරහතන් වහන්සේලාගේ හදවත දෙස බලන්න මොන කර්මයේද කියලා බැලුවේ නැහැ. උන්වහන්සේලා සංසාරය අවබෝධ කළා. ඕක තමයි සසර කියලා. අද දීසල් නොලැබෙනකොට මොන කර්මයේද කියලා හිතෙනවා. බණ පොතකවත් නැහැ මේක කළොත් දීසල් නොලැබෙනවා කියලා. අද දීසල් නොලැබීමට කර්මය බලනවා. ලයිට් කපන එකට කර්මය බලනවා. කොල්ලෝ ෆෝන් එකේ ඩේටා ඉවර වුණත් මොන කර්මයකටද කියලා බලනවා. ඒතර බණ පොතේවත් නැහැ ඩේටා ඉවර වෙන්නේ මේ කර්මෙට කියලා. මහරහතන් වහන්සේ තෙල් කටාරමේ පැහෙද්දි බැලුවේ නැහැ. රහතන් වහන්සේලා ආශ්චර්යයි. සසර අවබෝධ කළා. දුක අවබෝධ කළා. උන්වහන්සේලා මාසේ පඩිය බලාපොරොත්තුෙන් ඉන්නවා වගේ පරිනිර්වාණය බලාපොරොත්තුෙන් ඉන්නේ. මාසේ පඩිය බලාගෙන ඉන්නවා වගේ. උන්වහන්සේලා සසරින් එතරට වැඩියා. අමා නිවනටපත් වුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ යම් අමෘත මහා නිර්වාණ ධාතුවක් ස්පර්ශ කළාද මගේ කැලණිතිස්ස මහරහතන් වහන්සේ ඒ නිවනම ස්පර්ශ කළා. බලන්න ඔයාලගේ ගමේ සෑයේ වැඩින්න ධාතුන් වහන්සේගේ ආනුභාවය බලන්න. ඊට පස්සේ රහතන් වහන්සේ 7 වෙනි දවසේ බැලුවා. ඒ බැලුවේ මේක පැහෙන්නේ නැති අර මිනිස්සු වෙන වෙහෙස. එතකොට පේනවා තමන් සංසාරේ ගොප්පලු දරුවේ හරක් බලන කෙනෙක්. කිරි ටික දෝලා එළදෙනකින් රත් කළා. ඒ කිරි රත් කර ඉන්නකොට මේ කොල්ල මැස්සෙක් කැවිලා වැටුණා. අයින් කළා. ආයෙත් මේක කැරගෙනවා. අයින් කළා. ආයෙත් කැරගෙන තුන්නොදකින්තෝ කියලා ගැහුවා කිරි ටිකටම වැටෙන්න.
දෙතුන් පාරක් බේරුවා කියලා යමක් ඇද්ද? තෙල් කටාරමේ තැම්බෙන්නේ නැහැ. උණු වෙන තෙල් වලින් පිච්චෙන්නේ නැහැ. හැබැයි මහරහතන් වහන්සේ දිවසින් දුටුවා. ඒ මැස්සා මැරුණා තැම්බිලා. එදා ඉඳලා හැම ජීවිතේකම පිච්චිලා මැරෙනවා. පුදුම සහගත දේවල්. ඔබ දන්නවද මේ ධාතුන් වහන්සේ කොහොමද ලැබුණේ කියලා? කරඬු වර්ගයක් උණු කරන්න කෝවට දාලා උණු කරනවා. එක කරඬුවක් උණු වෙන්නේ නැහැ. අනිත් ඔක්කොම වතුර වගේ උණු වෙනවා. උණු වෙන්නේ නැති ඒක අරන් කපලා බලනකොට ධාතුන් වහන්සේ. ඒත් හම්බුනේ ගින්දරක් නැති. සසරක හිට බලන්න. එහෙම වුණාද කියන එක නෙමෙයි ඔතන ප්‍රශ්නේ. අපිට මොනවා වෙයිද? එක මැස්සෙක් ඇතෙක් නෙවෙයි, මිනිස්සෙක් නෙවෙයි, අජානී අස්පෙක් නෙවෙයි, මහා මංගල හස්තියෙක් නෙවෙයි. මේ පියඹාගෙන ආපු කොහෙවත් යන මැස්සෙක් තමයි දැන් මේ තෙල් ටිකට. ඒකයි එදා දැනුගත් අම්මාවරු පියවරු කිව්වේ පොඩි උන්ට කූඹි තලන්න එපා, මඳුරෝ තලන්න එපා, සත්තු නසන්න එපා, මාළු අල්ලන්න එපා. උඹලට ওই කර්මයයි කියලා. ඒ දැනුගත් පින්වන්ත අම්මලා තාත්තලා ඕහ දන් දුන්නා. බුදුන් පල්ලා කියලා දිවුරද්දි කට මිරිකලා ගහලා ගිනි පෙල්ලෙන් කිව්වා පුච්චනවා. බුදුන් නමින් දිවුරන්ට එපා කියලා. ඒ වාගේ යුගයක් මේ ලක්දෙරණේ තිබ්බා පින්වත් දරුවනි. තිබ්බා. දැන් ඔයාලගේ අම්මලා තාත්තලා ඔයාලට බයයි. ඔයාලා කෑ ගහනකොට අම්මගේ තාත්තගේ හිත රිදෙනවා. උන්දලා ඔයාලට නොපෙනී හොරෙන් අඬනවා. සත් දැනගෙන හිත රිද්දා ගන්න ඕනේ නැහැ කියලා. උන්දලා ඔයාලගේ වැරදි දැකලා දුවේ පුතේ කරබාගෙන ඉන්න අවස්ථා තියෙනවා. කරබාගෙන ඉන්න අවස්ථා තියෙනවා. ඉතින් කෙසේ නමුත් මහරහතන් වහන්සේ දැන් හිතන්න එවැනි මැස්සෙක් දැමීම ආවනම් ඒ ප්‍රාණඝාත කර්මය තෙල් හැලියක තැම්බෙන්නට පතරම් අරහත්වයට පත්වන ජීවිතේ මේ ජනේ ජනයා අද කාලේ කරන කර්මවල විපාක කෙසේ වේද? දැන් අටපිරිකරයක් පුදලා ගොඩ යන්න පුළුවන්ද? කලබලයට ගිහිල්ලා දෙන දාන ටිකක් පුදලා පුළුවන්ද? දැන් ඔය මම විස්තර කියනකොටයි සෑය ගැන ගෞරවය ඇති වෙන්නේ. නැත්තම් පොඩි පොඩි කැමරා අරන් වටේ කැරගෙනවා මේ පොඩි උන්. ඊට පස්සේ යනකොට බාට අමාරු කරගෙන ඔය තියෙන වෙන කෙනෙක්ගේ බාට දෙක අරන් යයි. ඔව්. ඒව නැත්තම් මෙච්චර බණ කියද්දි ඇහැ සෑය දෙස නොවේ. තවත් කතක් ළඟ හෝ තවත් පිරිමියෙක් ළඟ ඇහැ නවතී. මෙවැනි වූ දහම් දෙසද්දී පවා සංසාර දුකෙන් නිදහස් වෙන එක ලේසි නෑ. පින් කරනවා කියන එක ලේසි නෑ. කුසල් කරනවා කියන එක ලේසි නෑ. ඇවිස්සිච්ච හිත් වලින් සසරේ බොහෝ දුක් විඳින පාප කර්මය මේ සත්වයා රැස් කර ගන්නවා. හිතන්න ළමා ලපටින්ට කියලා දෙන්න. කිරි හට්ටියට මැස්සෙක් දැමීමේ පාපය ආපු හැටි. ඊට පස්සේ පින්වතුනි රහතන් වහන්සේ පිරිනුවම් පාන්නට අදිෂ්ඨාන කළා. රහතන් වහන්සේ පිරිනුවම් පාන්නට අදිෂ්ඨාන කරලා ගාථා 100කින් රජතුමාට මිශ්‍රිත පැතුරුවා. මේ ලක් දෙරණේ හස්තියෙක් සෙහි තේජස ඇති කාවන්තිස්ස නිරිඳු සුවපත් වේවා. ඔබගේ වරදක් නිසා නොව මා එදා මැස්සෙක් කිරිහට්ටියකට දමා තැම්බූ පාපය මා කරා පැමිණුණා. නොදැන මෙයට හවුල් වුණ මේ රජ්ජුරුවෝ සුවපත් වේවා. උපන් සත්වයාට මරණයෙන් නිදහස් වීමක් නැහැ.
අහසේ තැන් තැන් වල සැරිසරන වලාංකුළු වතුර බිඳුවක් වී පොළොවට වැටෙනවා. පිනිමිද හිරු එළියට වියලී යනවා. අනිත්‍ය උරුම වෙලා තියෙනවා. මේ කය අස්තිරයි. මේ කයේ තියෙන දේවල් කෙස් ලොම් නියදත් සම මස් නහර ආදී දේවල් එළියට ගත්තොත් එහෙම අම්මා තාත්තා බව අප්පිරියා කරනවා නම් ඥාතින් අනිත්‍ය ගැන කවර කතාවද? තමන්ගේම ශරීරය තමන්ට දුගඳයි. සතර මහා සාගරයේ ජලයෙන්ම මේ ඇඟේ හේදුවත් ලෝකේ තියෙන හැම සුවඳක්ම ඇඟේ තවරුවත් දාඩිය ගලලා තව ටික වෙලාවකින් අපිරිසුදු වෙනවා. මේ ඇඟ පිරිසුදු කරලා ඉවර කරන්න බෑ. ඔබට දැන් වයස 10යිද 15යිද 20යිද 25යිද 30යිද කියලා බලන්න. අවුරුදු 40ක් දත් මැදලා උදේ දවල් හවස එක වේලක් දත් නොමැන්දොත් කටින් ගඳ එනවා. මේ කයට නින්දා වේවා. මෙවැනි වූ ශරීරවලටම අනිත් අය ආස කරනවා. කටෙන් කෙලවැක් කෙරෙන, කන්වල කලාඳුරු තියෙන, නායෙන් හොටුවක් කෙරෙන, ඇස්වල කබ පිරෙන, මල මුත්‍රා පිට වෙන, දාඩිය පිට වෙන, කිහිලි කිලි ගඳ ගහන, ඇඳුම් කිලිටු වෙන මේ ශරීරයටම තවක් කෙනෙක් පෙම් බඳිනවා. අන්ධ වූ ජනයා මේ කය පිටිපස්සේ මඩේ එරීගෙන යන ගවයෙක්සේ ඒ පිටිපස්සේ ලගින හිට බලන්න. මහරහතන් වහන්සේ තෙල් කටාරමේදී ලෝක සනාතන සත්‍ය දේශනා කරනවා. ලෝතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් කලාතුරකින් ලෝකෙට පහළ වෙනවා. උන්වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්ම ප්‍රකාශිත සත්‍ය ධර්මයේ පවසනවා. නුවණැත්තෝ ඒ ධර්මය අවබෝධ කරනවා. හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගං නිරුජ්ජති. හේතුන් නිසා හටගන්න දේවල් හේතු නැතිවීමෙන් නැති වී යන බව. අමූර්තමා නිර්වාණ ධාතුව ඒ මහා සුදී ජනයා අවබෝධ කරනවා. පින්වන්තයෝ අවබෝධ කරනවා. තෙල් කටාරමේ දැවෙද්දී ගාථා 100කින් මෙසිත වැඩු අයුරුත් ජීවිත යථාර්ථේ නිවන දක්වා කියූ බණත් අදටත් තියෙනවා පොතපතේ. තේල කටාහ ගාථා කියන්නේ ඒකට. කැලණිතිස්ස මහරහතන් වහන්සේ තෙල් කටාරමේ කියූ බණ ගාථා 100කින් ගන්ථාරූඪ කරලා තියෙනවා. තේල කටාහ ගාථා කියන මම කියවලා තියෙනවා. තෙල් කටාරමේ දැවෙද්දි මෙසිත වඩනවා. ඇඟිල්ල දික් කරන්නේ කාටවත්. බලන්න මේ කෙලෙස් සහිත සත්වයෝ දෙස හැම වැරද්දකටම ඇඟිල්ල දික් කරන උඹ කියලා. තමන්ගේ වැරද්දක් අතේ පත්තු වෙන්න අහු වුණත් ඒකත් සුද්ධ කරනවා. ඕකට ඉතින් ඔච්චර කෑ ගහන්න ඕනේ. හැම වෙලාවෙම අපි සුද්ධෝ. හැම වෙලාවෙම අපි සුද්ධෝ. කැමති නෑ මේ ජරා හිත තමන්ගෙන් වෙච්ච වැරද්දක්වත් පිළිගන්න තරම්. කෙලෙස් සහිත මේ දීන සිතට නින්දා වේවා. මේ සෑ රජුන් බෝ රජුන් වඳින පිණේ, මේ මහා ස්තූපයේ කළ පිණේ, මේ බණපද අහන පිණේ, මේ කෙලෙස් සහිත ජීවිතේ මා නිදහස් වේවා. නිකලෙස් වේවා. දුකෙන් නිදහස් වේවා. උන්වහන්සේ ආයු සංස්කාරය අත්හැරලා මේ මොහොතේම තෙල් කටාරමේදීම පිරිනුවම් පෑවා. තෙල් ටිකක් ඇඟට වැටිලා පිච්චෙන වේදනාව රහතන් වහන්සේටත් ඒ විදිහටම දැනෙනවා. ඒ වුණාට අඬන්නේ නැහැ. වැළපෙන්නේ නැහැ. විලාප තියන්නේ නැහැ. සසර ජීවිතය හේතුඵල ධාව කයේ ස්වභාවය අවබෝධ කරගන්න. අපි පිච්චෙනවා වගේම පිච්චුණා. තෙල් කටාරමේම පිරිනුවම් පෑවා. රජා තවමත් පිච්චෙනවා. දාපිය මොහොතට
බලන්න පින්වත්නි අර පාපකාරී ස්ත්‍රිය මුහුදට දැම්මා. මුහුද සාමාන්‍යයි. සිවුර සොරාගත් හොරා මුහුදට දැම්මා. මුහුද සාමාන්‍යයි. මහා මෙස්සිතින් බබලන මාගේ කැලණිතිස්ස මහරහතන් වහන්සේ මුහුදට දැමූ සැනිහ මේ මිහි මණ්ඩල මුහුදකට සැලී ගියා. කර්මයක් වින්දට රහතන් වහන්සේ නමක්. ඒ මහරහතන් වහන්සේ නමක්. දෙවියෝ කුපිත වුණා. බලවත්සේ කුපිත වුණා. මේ මහ මුහුද ගොඩ ගලන්න ගත්තා. ඒ මහා සැඩ සුළං හමන්න ගත්තා. විදුලිය කොටන්න ගත්තා. ඒ නවත්තන්න බෑ. මේ බලන්න මා සටහන් කළා. එදා මුහුද මහා සැඩ පහර ගලාගෙන ඉද්දී ඒ බොරුවක් නෙමෙයි පින්වත් දරුවනේ. මේ චූටි දරුවන් නම් මතක නැතුව ඇති. මේ තරුණ ඉලන්දාරි දූල පුතාලට මේ වැඩිහිටිය අය දන්නවා. අඩි 40ක් 50ක් උසින් මීට වසර ගණනාවකට කලින් 2004 මහ මුහුද ගොඩ ගැලුවා. කෝච්චි පෙල්ලගෙන ගියා. ගොඩනැගිලි පෙල්ලගෙන ගියා. මිනිස්සු 40000ක් එක දවසේ මැරුණා මේ ලංකාවේ. එදා කැලණිතිස්ස රජුරුවන්ගේ කාලේ මුහුද ගොඩ ගලපු එක 2004 ගොඩ ගැලුවා වාගේ 100 ගුණයකින් වැඩි. මුහුද ආසන්නේ තිබිලා තියෙන දීවර ගම්මාන 970ක් විනාශ වුණා. රහතුන්ගේ යුගයේ සුනාමි ආපු කාලේ මොතු විකුණන ගම්මාන 470ක් වතුරෙන් යට වුණා. ලංකාවේ කැලණිය සහ නාගදීපයට වෙන්න තිබ්බ ලස්සන දූපත් 11ක් වතුරෙන් යට වුණා. අදටත් යට වෙලා තියෙනවා. ගිලා බැස්ස කියනවා. ඒ වගේම වෙරළාසන්නවල තිබ්බ ගම්මානවලින් 12න් 11ක් ගම්මාන වතුරෙන් යට වුණා. ලංකාව වටේම. මේ ගෑණියෙක්ගේ කේස් එකක් නේද මේ? දැක්කද අර තීරණේ භයානකම? දැක්කද අර තීරණේ එදා තීරණේ භයානකම? වසලේ රාජමාලිගාවට ගෙන්නලා කැත විදිහට ප්‍රශ්න විසඳපු හැටි දැක්කද? මේමයි කරන වැඩේ කැත වුණාට විසඳුම කැත කරන්න හොඳ නැහැ. වැඩේ කැතයි. ඇයි දෙන විසඳුම එක සුද්ධ කරන්න නම් දෙන්නේ. ඒක කැත කරන්නේ ඇයි? කක්ක ගාගත්ත කෙනෙකුට කක්ක වලින් ගහන්නේ ඇයි? වතුර දාලා නේද හොදන්න ඕනේ. බලන්න ස්ත්‍රියකට හිතක් ලොල් වුණාට පස්සේ සමහර ප්‍රශ්නවලදී කලබල වුණාට පස්සේ වගකීම් තියන අය බැහැර කළාට පස්සේ ඒ වගේම කෙලෙහි ගුණ තිබ්බනම් මට අකුරු ගන්නපු ගුරුවරයා කියලා කෙලෙහි ගුණේ සංඝයා කියලා සංඝ ගෞරවය සංඝපාලේ හිටපු රජ කෙනෙක් ඔය ඇඹිලි පිටිය සූර්ය පැත්තේ ඒ සංඝපාල වෙහිරේ වෙනම ලියලා තියෙනවා මේ සංඝ පරම්පරාවේ සංඝයා වැරද්දක් කළත් දඬුවම් දීම තහනම් කියලා. වැරද්දක් කළත් දඬුවම් දීම තහනම්. ඒ රජාන්ට ඇතිවිච්ච සද්ධාව. ඉතින් මේ විදිහට මේ ගම්මාන යට වෙලා මහ විශාල කැලණියේ ඉඳලා යොදුන් ගානක් ඒ කාලේ තිබ්බා කියන මුහුදට දැන් කැලණිය එහා පැත්තේ මුහුද. බුද්ධ කාලෙත් ලංකාව මේ විදිහට නෙවෙයි. මීට වැඩිය ලොකු රටක්. ලොකු දූපතක්. ඒ නිසා තමයි ඉන්දියාවේ හිටපු හරක් මොහොඳින් ඇවිල්ලා ලංකාවෙන් තනකොළ කාලා ගිහිල්ලා තියෙනවා. ඒ නිසා තමයි
මේ වගේ මේ ඉන්දියාවයි ලංකාවේ අතර ලොකු සම්බන්ධතා තිබිලා තියෙනවා. දුර තිබිලා නැහැ. මොහොතින් යට වුණා ලංකාව ගොඩාක්. ජනයා කොච්චර මැරෙන්න ඇතිද බලන්න. දැන් මෙහෙමයි හිට පිට නැති මහ මොහොතට ආය කවුද හොඳ කවුද නරක කියලා නෑ. රජා මාලිගාවේ මිනිස්සු විඳවපු විඳවිල්ල. ඔය වගේ මහ එකෙක් දරුණු පාපයක් කළොත් මේ අහිංසක ජනයා විඳවනවා. කර්මය ගැන කිව්වේ බලන්න කාවන්තිස්ස රජුරෝ විඳපු දුක් කරපු පාපෙන් මිනිස්සු වන්දි ගෙවපු හැටි. ඒ මහමුද එදා හොඳ නරක කවුරුත් බැලුවේ නැහැ කියනවා. රහතන් වහන්සේගේ දේහය මොහොඳට මලකුණක් විදිහට දමපු දෙන්නේ කිපුණා. මේ මහ පොළොව හමන සුළඟ මේ ගස් කොළන් පවා ජලය පවා කිපෙනවා. පින්වත් තුනේ පින්වත් දරුවනේ ලේසි නෑ මේවා. ඊට පස්සේ රජතුමා ගැඟින් දාඩිය ගන්න ගත්තා. කොහොමද බේරන්නේ මේක කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා රජ පවුලෙන් කෙනෙක් දෙමු මොහොතට. දේවී කුමාරි අවුරුදු 16යි. අවුරුදු 16 කුමාරි ඉදිරිපත් වුණා. ඈ වීර කාන්තාවක්. නැවක යැපෙන්න ආහාර සහිතව කාවන්තිස්ස රජතුමා කැලණිතිස්ස රජතුමාගේ දූ කුමරියයි කියලා සටහන් තියලා මොහොතට දැම්මා. පාවෙලා ගිහිල්ලා නැව කිරින්ද පැත්තෙන් රුහුණෙන් නැව මතු වුණා. එතකොට කාවන්තිස්ස කුමාරයාට වයස අවුරුදු 23යි. තරුණ කුමාරයා ඈ විවාහ කරගත්තා. මොහොඳ අඟලක්වත් ආපස්සට ගියේ නෑ. දේවී කුමාරිය බිලි වුණා කියලා. මොහොඳ ගොඩ ගලන එක නතර වුණේ නෑ. දැන් මොහොඳ අඩු වෙලාද කියලා බලන්න රජා ඇතා පිට ගියා. ඇතා කුලප්පු වෙලා මොහොඳට ගියා. මොහොඳේ ඇතුලෙන් ජල පාරක් ඇවිල්ලා 이르දිමත් නාගයෙක් දරණ වැලෙන් කෙනෙක් වෙලාගෙන යනවා වගේ ඇතාගේ කකුල් හතරෙන් රළ පහරක් ඇවිල්ලා මොහොතට ගහගෙන ගියා. ඇතත් මැරුණා රජත් මැරුණා. කොතනද මුල? කාන්තාවක් ගැන ගත්ත වැරදි තීරණේ ස්ත්‍රීන්ට තිබ්බ ලෝල බව. ඔයාලගේ ඔය පවුල් පන්සල් කැඩිලා නම් අරුබුද නම් ඔයාට ගත්ත සනික තීරණ දැන් බලන්න. හැම ප්‍රශ්නෙටම විසඳුම වෙන් වෙන එක කියලා හිතන්න එපා. දෙතැනක ජීවත් වීම කියලා හිතන්න එපා. පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න. අවුරුදු 10ක් 15ක් 20ක් හරි ඉවසලා හාන්දුරෝයි කිව්වට අපිනේ දන්නේ විඳින දුක කියලා. පුළුවන් නම් ඉවසන්න. බැරි නම් මේ සසරේ යන්න. මේ කියන්නේ මේ ජීවිතේ දුක ගැන නෙවෙයි. සංසාර දුකෙන් නිදහස් වෙන හැටි. ඊට පස්සේ සග්දෙවිඳු කම්පා වුණා. දෙවිවරු පැමිණිලි කළා. සග්දෙවිඳු දැක්කා මේ දේව කෝපය සග්දෙවිඳුට නතර කරන්නත් බෑ. සග්දෙවිඳු වහා ක්‍රියාත්මක වුණා. සග්දෙවිඳු විස්කන් දෙවියන් ලවා බුද්ධ ප්‍රතිමාවක් පර්වතයකින් නෙලලා මනුස්ස ලෝකෙම තියෙන ගලකින් මහ පොළොවේම තියෙන ගලකින් බුද්ධ රූපයක් නෙලලා මොහොඳයි සැඩපහර එන පැත්තේ තිබ්බා. බුදුරජාණන් වහන්සේගේ දේහය පෙරලාගෙන යන්න මහමුන්ද බය වුණා. මොහොඳ ටික පිටිපස්සට ලංකාවේ බේරගත්තේ බුදු පිළිම වහන්සේ නම. බුදු පිළිම වහන්සේලාට අගෞරව කරන්න එපා. කැඩුන බුදු පිළිම තැන් තැන් වල තියන්න එපා. මා දුටුවා
අටුවා ටිකා සහිතව ලියලා තියෙන අනාගත වංශ දේශනාව කියලා දේශනාවක බුදු පිළිම කැඩිච්ච බුදු පිළිම තැන් තැන් වල හන්දියක් ගානේ දාන මිනිස්සු, පිළිම වලට අගෞරව කරන මිනිස්සු, විසිතුරු භාණ්ඩ ලෙස පිළිම පරිහරණය කරන අයට මෛත්‍රී බුද්ධ ශාසනය බුදුන් දකින්න වෙන්නේත් නැහැ කියලා අටුවා විස්තරයක් ලියලා තියෙනවා. පිළිම තැන් තැන් වල දාන්න එපා. ගරු කරන්න බුදු පිළිමයකට. ලංකාව ගොඩගලද්දී මහ මුහුදෙන් යට වෙද්දී පිළිමයක් නිසා බේරුණේ. ඒට තවත් සාක්ෂි කොමටද? එදා 2004 සැඩ පහර ගලද්දී ගොඩනැගිලි කෝච්චි පෙරලද්දී පුංචි බුදු පිළිමේ මේ සුඩ වැඩ හිටියා. අසිරිමත් සම්බුදු ගුණ බලය උන්වහන්සේගේ නමින් නිර්මාණය වූ ප්‍රතිමාව තුලකිනුත් විහිදෙන හැටි බලන්න. ඒ ලෞතර තථාගත අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතු නිදන් වන මෙවැනි ස්තූපවල පිම්බර බව ආනුභාවයේ තේජස ගැන වචනයකින් කියන්නේ කොහොමද මම? පින්වතුනි, දැන දැන හෝ නොදැන හෝ පවුනම් කරන්න එපා. එදා මැස්සා අර මැස්සා මෙහෙම දම්පු කර්මය විපාක දෙන්න ගිහිල්ලා ජීවිත කීයක් හානි වුණාද? රහතන් වහන්සේ ඝාතනය කරපු ආනන්තරීය පාප කර්මයක් රැස් කරගත්තා. අර ඔක්කොම වදකයාගේ පටන් දර කැල්ල දාපු එකාගේ පටන්. ආරම්භයේ කොතනද? මැස්සෙක් මරපු තැන. එක්කෙනෙක්ගේ කර්ම විපාකයේ ගෙවන්න කී දෙනෙක් හවුල් වෙනවද? ඒ නිසා සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ මගේ ලෞතර සම්මා සම්බුදුරජාන් වහන්සේ වදාලා ඇත්තටම අබේදානෙ දෙනවා කියන්නේ ප්‍රාණඝාතය නොකරනවා කියන. එදාර ගොපලු දරුවා මැස්සා මරන්න නැතුව ප්‍රාණඝාතයෙන් වැළකීලා හිටියානම් අර මුහුදෙන් යට වුණ සියලු දෙනාට අබේදානෙ දෙනවනේ. රජුරවන්ට අබේදානෙ දෙනවනේ. එක්කෙනෙක් කර්මයක් කළොත් ඒක විපාක දෙන්න කී දෙනෙක් කරගහනවද? බලන්න මේ සසර දෙස. ඔබ යම් හොරකමක් කළොත් සංසාරේ ඔබගේ දේවල් නැති වෙනවා. ඒතර නැති වෙනවා කියන්නේ තියෙන දේ නැති වෙන්න කොහෙන් හරි තව හුරු පහළ වෙනවනේ. අඩු වයසින් මැරෙනවා. එහෙනම් අඩු වයසින් ඔහුව මරන්නයි පහළ වෙනවනේ. ගබ්සාවක් කළොත් තමන් බඩේ ඉඳින් ඒ අම්මට හිතෙනවා ගබ්සා කරන්න ඕන කියලා. අඩුම තරමේ ආත්ම භාව 500ක්, ආත්ම භාව 5000ක්, ආත්ම භාව ලක්ෂයක්. කියන්නේ මරපු දරුවා නැති වෙච්ච දරුවා සංසාරේ ගුණවතෙක් නම් කර්ම විපාකේ වැඩි ඒ අම්මට. එතකොට ආත්ම භාව 5000ක් අම්මගේ බඩේ මැරෙන්න නම් අම්මලා 5000ක් ආය ගබ්සා කිරීමේ කර්ම රැස් කරගන්නවනේ. බලන්න එක පාපයක. මේකට තමයි හුදේ කෙටියෙන් සංක්ෂිප්ත කොට දේශනා කළේ බුදුරජාණන් වහන්සේ සංසාරෝගා මහබ්බය. සංසාරේ භයානකයි කියලා. සංසාරේ භයානකයි. සංසාරේ භයානකයි. වැරදි කාම සේවනයෙන් කළොත් තමාගේ ස්වාමියා දාලා යනවා. එදුරු බලන්නේ ජීවිත 5000ක්වත් මිනිහා දාලා යන කර්ම රැස් වෙනවා. කී දෙනෙක් අහිංසක කෙල්ල දාලා යන කර්ම රැස් කර ගන්නවද? අභූත චෝදනා ලැබෙන වැරදි කාම සේවනයෙන් කළොත්. ඒතර කී දෙනෙක් නොකරපු වැරදි වලට කියලා අර අහිංසකයෝ පෙළලා පෞරස් කර ගන්නවද? ආරම්භය කොතනද? බලන්න පින්තුනි, දැන හෝ නොදැන හෝ පව් කරන්න එපා. පින්වත් දුවේ පුතේ, උඹලා මේ පෙන් පව් කියනවා විශ්වාස කරපල්ලා. මේව බොරු නෙවෙයි. කවදා හරි දවසක ඇස් පිය වෙන දවසක උඹලගේ සහතිකය අරන් ඕක ඉස්සරහට එනවා. ඉස්සරහට එනවා දරුවනේ. දෙමව්පියන්ගේ හිත රිද්දන්න එපා.
මේ වාගේ විහෙර විහාර ධාතු තැන්පත් පුණ්‍ය භූමි නිකම් පෙම්හබ කෙලින්න තැන් බවට පත් කරන්න එපා. මෙවැනි උත්තම සෑයවල් දෑත එකතු කොට වන්දනා කරන තැන් මිසක්කා අර ටෙලිෆෝන් කියන යකඩ කෑලි උස්සන තැන් බවට පත් කරන්න එපා. උඹලට ඔවා බලපායි දරුවනි. අපිට මොකෝ ඔයාලා ඒවක් කළත් නැත. අනුකම්පාවෙන් මේ කියන්නේ තියෙන පව් ඇති අපිට තව රැස් කරන්න එපා. බලන්න පින්වතුනි මේ වාගේ කට්ටියක් පව් විපාක දෙන තව කට්ටියක් ඒවා කරගහන සංසාරයෙන් නිදහස් වෙන්න පුළුවන් නේ ලෞතුරා බුදුරජාන් වහන්සේ සරණ ගියෝ. ධර්මයේ සරණ ගියෝ. සංඝ රත්නේ සරණ ගියෝ. අර සැඩ පහරට මහා බැම්මක් වගේ තුනුරුවන් සරණ. මුළු හදවතේ රැව් දෙන විදිහට බුදුරජාන් වහන්සේට ආදරය කරන්න හදවතින්ම කියන්න බුද්ධං සරණං ගච්ඡාමි කියලා. ධම්මං සරණං ගච්ඡාමි කියලා. සංඝං සරණං ගච්ඡාමි කියලා. සංඝ රුවනට අපවාද උපවාද කරන්න එපා. එදා මගේ මහ බෝධිසත්වෝ ඇතෙක් වෙලා ඉඳිද්දී සිවුරක් පොරවගෙන ආපු වැද්දා දල කපද්දී හොඬවැල උස්සන්නේ නැතුව හිටියා. සිවුරට ගරු කරලා. එහෙමයි ලෞතුරා සම්බුදුනේ මගේ බුදුරජාණන් වහන්සේ ගරු කරන්න කසාවතට. දැන් අර එක හඳුරනවා අර රෙදි හොදන්න වතුර නැහැ කියලා සිවුරු ටික ගිනිත් තියලා තිබ්බේ. එනවා කර්මය. ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාගෙන් කී වතාවක් වැඳලාද මේ සිවුරු පොරව ගන්න. මේ අරහත් දජයයි. මාගේ බෝධිසත්වයෝ දල කපද්දින් හිටියා හොඬවැල උස්සන්නේ නැතුව සිවුර දිහා බලලා. මේ ලෝක තලයේ ඉහළම තියෙන බඹලොව සිවුරට නෙවෙයි බෝධිසත්වයන්ගේ වස්ත්‍රයට වඳින්නේ. සිවුර ගැන කවර කතාවක්. මේ ලොවට පළමුවෙන්ම චීවර ධාතු බඹලොවෙන් ගෙනාවේ ගටිකාර බ්‍රහ්ම රාජයා. චීවරයට පවා ගරු කරන්න සියලු විනය දන්නා වූ උපාලි මහරහතන් වහන්සේ වදාලා කුණු තැවරුණ අසූචි ගොඩේ සිවුරු කෑල්ලක් දැක්කොත් මම නම් දෑත නල්ලේ තියලා වඳිනවා කියලා උපාලි මහරහතන් වහන්සේ වදාලා කුණු ගොඩේ තියෙන සිවුරු රෙදි කෑල්ලට විනයදර භික්ෂූන් අතර අග්‍ර උපාලි මහරහතන් වහන්සේ දෑත නල්ලේ තියලා වඳිනවා නම් මිනිස්සෙක් කසාවතක් පෙරෙව්වට පස්සේ ඒ සගරුවන් වහන්සේලා ආවුනේ පාවුනේ දක්කනේ. ඔබ එසේ සිටිය යුතුයි. සංඝයා ගැන හිතිය යුතුයි. තම තමන් කරන කර්මය තමන්ට එනවා. මා ඔය කිව්වේ ඔබේ කර්ම ගොඩ ගහගන්න එපා කියලා. ඒ නිසා මුළු හදවතින්ම තිරුවන් සරණ යන්න. බුදුරජාණන් වහන්සේගේ සරණ, ධර්මයේ සරණ, සංඝ රත්නයේ සරණ හැර නෑ වෙන සරණ. දැක්කද එක්කෙනෙක් කර්ම විපාක විඳින්න තව එක්කෙනෙක් කර්මයෙන් කරගහන හැටි. එක අඟන එක්කේලු දෙනකගේ හිස සින්දා සිය ඇග ලෝම ගණනේ ඇයිස් කැපුම් ලදා. එක කාන්තාවක් එළුවෙක්ගේ බෙල්ල කැපුවා. ඒ කර්මේ විපාක ආවා. එළුවගේ ලොම් ගානට බෙල්ල කැපුණා යාගේ. දැන් බලන්න එළුවගේ ලොම් ගානට ඝාතකයෝ බිහි වුණානේ. තමන් එකයි ගැපුවේ. ඝාතකයෝ ලොම් ගානට බිහි වුණා. ඒ අයගේ කර්ම මගේ අම්මෝ මේ සංසාරේ මෙවැනි අති භයානක සසරකින් මගේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගුරු උපදේශ රහිතව නිදහස් වුණා නේද? ඒ ධාතුන් වහන්සේලා මේ සෑයේ වැඩ ඉන්නවා නේද? කට පුරා කියන්න පින්වතුනි
බුද්ධං සරණං ගච්ඡාමි කියලා. තෙරුවන් සරණ යන වෙලාවට අපි තෙරුවන් සරණ යමු. නමෝ තස්ස භගවතු කියමු. කුටු 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 කුටු. ඇහෙන්නවත් කියන්නේ. බැන ගන්නකොට, රණ්ඩු සරුවල් කරනකොට, උද්ඝෝෂණ කරනකොට යටි ගිරියෙන් කෑ ගන්නවා. බුද්ධං සරණං ගච්ඡාමි කියලා. කුටු කුටු ගන්නවා. මේ භව සත්වයෝ මේ සංසාරයෙන් කවදානම් නිදහස් වෙන්නද? සංසාරයෙන් කවදානම් නිදහස් වෙන්නද? ඔය විඳ දුක හොඳටම ඇති. ආයෙම සංසාරේ පතන්න එපා. අපිට තව මොනවා කර්ම විඳින්න තියෙනවද කියලා කවුද දන්නේ? තෙල් හැලියකට වැටෙනකල් ඇති කර්මයක් අපිව තම්බන්න. මොහොඳක් ගොඩ ගලනකල් ඇති කර්මයක් අපිව ඒ සැඩපාරේ පා කරන්න. වාහනයක් අපි ළඟට එනකල් ඇති කර්මයක් අපිව ওই ටයර් වලට චප්ප කරන්න. ආයුධයක් ඔසවන කල් කර්මය බලාගෙන ඇති අපේ ඇඟ ආයුධයට පසාරු කරන්න. කවුරු හරි පොඩි විනයක් කරනකල් බලාගෙන ඇති කර්මය ඒක මේ ඇඟට වද්දන්න. හෙලකට පල්ලකට අපි යනකල් බලාගෙන ඇති අපි ඔතනින් පෙරලන්න. කර්මය අපි දෙස පෙරේත කමින් බලාගෙන ඉන්නවා විපාක දෙන්න. මේන් ගොඩ යන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා, ධර්මයේ සරණ ගිහිල්ලා, සංඝ රත්නයේ සරණ ගිහිල්ලා පන්සිල් පද 5 රකිනවා. ඔන්න මුල. පන්සිල් පද 5 රකින. දැන් මෙච්චර විග්‍රහයක් කළානේ ප්‍රාණඝාතය ගැන. අනිත් සිල් පදත් ඔය වගේ. ඊට පස්සේ බුදුරජාණන් හැබැයි මේ ටිකවත් තේරුණේ බුදුබණ පද අහපු නිසා. තව තවත් බණ ඇහුවොත් ජීවිතය ගැන ගොඩාක් දේවල් තේරෙවි. කලබල නැති කෙනෙක් බිහි වේවි. ඇස් ඇත්තේ නමුත් අන්ධෙක් වගේ නිහඬව ඉඳීවි. කට තිබ්බත් ගොළුෙක් වගේ නිහඬ වේවි. ඔබ සසරින් එතර වේවි. ඒ නිසා අද මේ මහා ස්තූපයක් ගෞතම බුදු සසුනට පූජා කළ සොඳුරු මොහොතේ, පින්බර මොහොතේ අදිෂ්ඨානයක් ඇති කරගමු. මම දිවිහිමි බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා. ඒ උතුම් ශ්‍රී සද්ධර්මය මම සරණ යනවා කියලා. ආර්ය මහා සංඝ රත්නය මම සරණ යනවා කියලා. මේ මහා පින්බලයේ අනුහසින් මේ ගෝරතර භයංකර සංසාරයෙන් මටත් නිදහස් වෙන්න වාසනාව ලැබේවා. ඊළඟට පින්වතුනි, ඒ තිසරණය තුල පිහිටන්න අපිට ගොඩක් උපකාර වෙනවා. තුනුරුවන්ට අගෞරව නොකිරීම. මං කියන්න මෙහෙම එකක්. බුදුරජාණන් වහන්සේ බ්‍රහ්ම ලෝකෙට ගියා නම් බ්‍රහ්මයෝ දෑත නල්ලේ තියලා වඳිනවද නැද්ද? දෙවියෝ, අපි හිතමු රහතන් වහන්සේලා ලක්ෂයක් මැදට බුදුරජාණන් වහන්සේ වඩිනවා. ඒ සියලු රහතන් වහන්සේලා දෑත නල්ලේ තියලා වඳිනවද නැද්ද? මාර්ගඵලලාභී අය, ශ්‍රද්ධාවන්ත අය වඳිනවා. අද ඉන්න කොල්ලෝ කුරුට්ටෝ කෙල්ලෝ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ ඉදිරියේ, සෑය ඉදිරියේ ෆෝන් එක උස්සනවා. වඳින්නේ. අන්න වැරද්දක්. සසර දුකෙන් නිදහස් වීම පිණිසයි බණහන්ද එන්න ඕරන්නේ. යනකොට බාට උස්සනවා. කොල්ලෝ කෙල්ලෝ නොපනත්කම් බැල්මෙන් කතාවෙන් ඉන්නවා. අගෞරවය. අගෞරවය. සෑයට බෝධියට පා දික් කරනවා. සෑයට බෝධියට පිටුපානවා. භෝග අතුවල එල්ලෙනවා. කොඩිවැල් ගැට ගහනවා. සංඝයාට බයිනවා. මේ ඔක්කොම දැන නොදැන වෙච්ච පාප.
පිළිමියක් කැඩිච්ච ගමන් බෝධිය ළඟ ගෙනත් තියෙනවා. පාප. බලු පැට්ටු පන්සලට ගෙනත් දානවා. ගෙදර හොඳට ලස්සන තියෙනවා. චෛත්‍යයේ මළුවේ වාල්ලි වල ගලවන්න එකෙක් නැහැ. බොහෝ මළුවේ හැදි වෙලා අතු ගන්න එකෙක් නැහැ. චෛත්‍යයේ හුණු පිරියම් කළා නැතුව කළු වෙලා තින්ත ගන්න එකෙක් නැහැ. ගෙදර ලස්සනට තියාගෙන ඉන්නවා. ලෞතුරා සම්මා සම්බුදුවරුන්ගේ වෙහෙර සෑය බෝධිය හැදි වෙලා මිනිස්සුන්ගේ හිත කෙලිස් වලින් හැදි වෙනවා. උනානම් මෙතුවක් කල් වරදක්. අද මේ මහ පින කරලා තෙරුවන් සරණ ගිය මොහොතේ ඒ වරදට මට සමාව ලැබේවා කියලා මුළු හදවතින්ම තෙරුවන් කමා කරගන්න කියන්න මං කීවට පසුව අනන්ත සසර පටන් මේ මොහොත දක්වා ඒ භාග්‍යවත් වූ අරහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේලාටද නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයටද පසේ බුදුරජාණන් වහන්සේලාටද සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාටද මහා ශ්‍රාවකයන් වහන්සේලාටද අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ රත්නයටද ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාටද සත්පුරුෂ කල්යාණ මිත්‍රයන්ටද මව්පිය වැඩිහිටි ගුරුවරුන්ටද උතුම් ධාතු චෛත්‍ය වහන්සේලාටද බෝධීන් වහන්සේලාටද පිළිම වහන්සේලාටද මාගේ සිත කය වචන යන තිදොරින් දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ යම් වරදක් සිදු වී ඇතනම් බුද්ධ රත්නයෙන් මට සමාව ලැබේවා. ධර්ම රත්නයෙන් මට සමාව ලැබේවා. සංඝ රත්නයෙන් මට සමාව ලැබේවා. දෙවනුවද සමාව ලැබේවා. තුන්වෙනුවද සමාව ලැබේවා. සාදු සාදු. දිවි තිබෙන තුරු නිවන් දකිනාතුරු මම බුදුරජාණන් වහන්සේ සරණ යමි. දිවි තිබෙන තුරු නිවන් දකිනාතුරු මම ශ්‍රී සද්ධර්මය සරණ යමි. දිවි තිබෙන තුරු නිවන් දකිනාතුරු මම ආර්ය මහා සංඝ රත්නය සරණ යමි. දෙවනුවද මම තෙරුවන් සරණ යමි. තුන්වෙනුවද මම තෙරුවන් සරණ යමි. මේ උතුම් තිසරණය මාගේ ජීවිතයට එකම පිළිසරණ වේවා.
එකම රැකවරණය වේවා. එකම ආරක්ෂාව වේවා. මේ උතුම් සරණ යෑමෙන් අද කළ මහා පින්බලයෙන් සසර දුකින් නිදහස් වීමට වාසනාව උදා වේවා. සාදු සාදු. ඉතින් තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණ කඳ කෙසේද රහතන් වහන්සේ නමකගේ ගුණ එසේනම් දැන් තවත් ඔය මේ පින්වතුන් ගෞරව සම්මාන දක්වන්න ඕන සෑයට. මොකද මේ කැලිනතිස්ස මහරහතන් වහන්සේට යමක් වුණොත් මහා මුහුදට පවා දැනෙනවා. ඒ ධාතුන් වහන්සේ වැඩ ඉන්න නිසා බොහොම ආදර ගෞරවයෙන් වඳින්න පුදන්න. සෑය කවදාවත් කිලිටි වෙන්න දෙන්න එපා. කිරිසුදු පාටින් බබලන විදිහට තියාගන්න. සෑමලු වල් බිහි වෙන්න දෙන්න එපා. පිරිසිදු කරන්න. පුළුවන් තරම් පින් කරගන්න. ලොකු පොඩි කියලා නෑ. පුංචි කාලෙම බණ අහලා හොඳට හැදුනොත් ඔයාලා ගැටින් පව් සිද්ධ වෙන්නේ නෑ. තරුණ කාලේ පව් නතර කළොත් ආයෙ පව් සිද්ධ වෙන්නේ නෑ. වැඩිහිටි කාලේ නතර කළොත් එතනින් එහාට හොඳයි. මැරෙන්න කලින් හරි මිනිහෙක් වෙලා, මිනිස්සෙක් වෙලා, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙලා මැරෙන්න පව්කාරයෙක් විදිහට නෙවෙයි. ඉතින් සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආනුභාවයෙන් අද මේ මහ පින්කම සිද්ධ වුණා. සක් දෙවිඳුන්ට මේ පින් අනුමෝදන් වේවා. සතරවරන් දෙවි මහරජදරුවන්ට පින් අනුමෝදන් වේවා. විස්කන් දෙව් පුතුට පින් අනුමෝදන් වේවා. ආලෝක දෙවියන් ඇතුළු සෙම්පති දෙවිවරුන්ට පින් අනුමෝදන් වේවා. සමන් දෙවියන්, කතරගම දෙවියන් ඇතුළු දෙවියන්ට, මේ ප්‍රදේශ භාර දෙවිවරුන්ට, තලාටු භූමාටු දෙවියන්ට, ගස්ගල් වන පර්වත භූමි තටාක සියලු දේවතාවෝ මේ පින් අනුමෝදන් වී ගෞතම බුදුසසුන මේ පින්වතුනුත් මේ ලක්දෙරණත් ආරක්ෂා කරත්වා.